අද සදහම් චාරිකා දේශකයාණන් වහන්සේ පූජ්‍යපාද සගම අනෝමදස්සේ ස්වාමීන් වහන්සේ. වර්ෂ 1991 ජූලි මස 3 වෙනිදා මහනුවරදී ජන්මලාභය ලබන උන්වහන්සේ වර්ෂ 2004 ඔක්තෝබර් 28 වෙනිදා මහනුවර හල් ඔළුව ශ්‍රී සුදම්මානන්ද විහාරස්ථානයේදී පැවිදි දිවියට ඇතුළත් විය. වර්ෂ 2012 ජූලි 26 වෙනිදා මහනුවර ගැටඹේ මහවැලි නදී උදකුක්කේප සීමා මාලකයේදී උපසම්පදාවට පත්වන උන්වහන්සේ හල් ඔළුව ශ්‍රී සාරානාථ පිරිවෙනෙන් මූලික අධ්‍යාපනය හදාරා තිබේ. කැලණිය විශ්වවිද්‍යාලයෙන් ගෞරව ශාස්ත්‍රවේදී උපාධිය හා ශාස්ත්‍රපති උපාධිය ලැබූ උන්වහන්සේ මේ වන විට කැලණිය වේවැල්දුව ශ්‍රී ඥාන විමලාරාම විහාරස්ථානයේ වැඩවාසය කරයි. කාව්‍යමය ධර්මදේශනා සහ දෙස් විදෙස් ධර්මදේශනා උන්වහන්සේ විසින් සිදු කරන ලද ශාසනික සේවා අතරට ගැනේ. නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. හැම දිනාටම තිසරණ සරණ ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි ලැබුවා වූ අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා. ඒ වගේම තමයි අද දවස පුණ්‍යවන්ත දිනයක් බවට පත් වේවා. ඔබ හැම දිනාටම සතක් ශාන්තියක්ම සැලසෙත්වා කියන ප්‍රාර්ථනාව සහිතවයි අදත් දහම් චාරිකාවක ඔබත් එක්ක නියැලෙන්නට අපේක්ෂා කරනු ලබන්නේ. අලුත් අවුරුදු උදාව එක්ක අලුතෙන් ජීවිතය ආරම්භ කරපු අලුතෙන් හිතන්ට පුරුදු වෙච්ච නව සංකල්ප එක්ක ජීවිතයට නව අර්ථකථන දෙමින් ඉදිරියට යන අතරතුරේ අපි ධර්මානුකූලව මේ අලුත් අවුරුද්ද සම්බන්ධව යම්කිසි අර්ථකථනයක් යම්කිසි වැටහීමක් ලබා ගන්නට සූදානම් වෙන අවස්ථාවක්. මේ අලුත් අවුරුද්ද සම්බන්ධව විවිධ විචාරකයන්ට එවැගේම සමාජ ගවේෂකයන්ට ප්‍රකාශකයන්ට බුදුදහම හා සම්බන්ධව අවුරුද්ද ගැලපීමේදී විවිධ සංකල්ප තියෙනවා. දැන් සමහර කෙනෙක් ඉන්නවා ඒ අය සඳහන් කරනවා මේ බුදුදහමට බෞද්ධ දර්ශනයත් එක්ක බෞද්ධ සංස්කෘතියත් එක්ක අලුත් අවුරුදු සංස්කෘතිය එකඟතාවයක පවත්වාගෙන යන්න බැරි නිසා අය බෞද්ධයන් විසින් අත්හැරිය යුතු දෙයක් විදිහට ඒ අය දකිනවා. ඒ වගේම තව සමහරක් කියනවා මධ්‍යස්ථ විචාරයක ඉඳලා නෑ අපිට පුළුවන් අලුත් අවුරුද්දත් අනාදිමත් කාලයක ඉඳලා අපේ රටේ කිඳා බැහැගත් ජන මනස තුල රැඳිච්ච සංස්කෘතියත් එක්ක බද්ධ වෙච්ච දෙයක් හින්දා බුදුදහමත් එක්ක සමගාමීව මේකට ගමන් කිරීමේ හැකියාවක් තිබෙන එක ප්‍රශ්නයක් නෑ කියලා මධ්‍යස්ථ විචාරකයෝ අදහස් දක්වනවා. තව පිරිසක් මේකට එකඟතාවය පළ කරන්නේ නැති සහ ඒ සම්බන්ධව කිසිම විචාරයක් නැමැතිව කටයුතු කරන අයත් ඉන්නවා. නමුත් අලුත් අවුරුද්ද කියන එක බොහෝ කාලයක ඉඳලා වසර ගණනක ඉඳලා රජවරුන්ගේ සමයේ ඉඳලා ඇතැම් විට
අපිට අපේ මේ ජන විඥානය තුළ සංස්කෘතිය තුළ සාහිත්‍ය නිර්මාණ සමගින්ම ඉදිරියට ආපු උත්සවයක් බක්මහා උළෙල. එහෙම නැත්නම් අලුත් අවුරුදු උත්සවය. ඉතින් සිංහල මාස ක්‍රමයට මිනිස්සු මේ කාල පරාසය තුළ බොහොම ප්‍රීතියෙන් සතුටින් විවිධ සාහිත්‍ය අංග සංස්කෘතික අංග සහිතව ජීවිතේ පවත්වන්නට උත්සාහ කරනු ලබනවා. ඉතින් එහෙම පවත්වන්නට උත්සාහ කරද්දී අපි මේ අලුත් අවුරුද්ද සම්බන්ධව නව මානයකින් නව අර්ථකථනයකින් බුදුදහම පැත්තේ ඉඳලා බලන්නට වෙනවා. මොකද මේක එහෙම තර්ක ගොඩනගලා විතර්ක කරලා සංවාද කරලා කපා දාන්න පුළුවන්, ඛණ්ඩනය කරගන්න පුළුවන්, එහෙම නැත්නම් සමාජයෙන් අතුගාලා දාන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද මිනිස්සුන්ගේ පරම්පරාවෙන් පරම්පරාවට බොහෝ කාලයක ඉඳලා මිනිසුත් එක්ක ආපු සංස්කෘතික අංගයක් හින්දා. එහෙනම් මේක අපිට සිද්ධ වෙනවා අපේ තිබෙන ධර්මයත් එක්ක, එහෙම නැත්නම් අපේ තිබෙන ජන ජීවිතත් එක්ක, බුදුදහමත් එක්ක මේක ගලපගමින් ගැළපීමක් ඇති කරගනිමින් මේක ඉදිරියට පවත්වන්නට සිද්ධ වෙනවා. එතනදී අපි දැන් බැලුවොත් අලුත් අවුරුද්දකදී අපිට තියෙන සුබ මොහොතින් සිද්ධ කරන්නට ඕන සහ හැමෝම එකතු වෙලා එකට රටක හැමෝම එකට සිද්ධ කරන නැකත් චාරිත්‍ර විධි ක්‍රම ගණනාවක් තිබෙනවා. ඒවා එකම වේලාවකදී සිද්ධ කරන්නේ සහ ජ්‍යොතිර්වේදයට අනුව ඒවට නැකත් යොමු කරලා තිබෙනවා. මෙන්න මේ වෙලාවට මෙන්න මේ පොදු වැඩේ සිද්ධ කරන්නට ඕන කියලා. අත වශයෙන්ම මෙහි තිබෙන ඒ විවිධ චාරිත්‍ර ඒවා හරිම යහපත් සහ ඒ වගේ තිබෙනවා පුදුමාකාර මිනිස්යන්ට හිතන්ට පුළුවන් විවිධ පැතිකඩ. දැන් උදාහරණයක් අරගෙන බලමු. එකක් නව සඳ බැලීම. දැන් නව සඳ බැලීමට නැකතක් තිබෙනවා, වෙලාවක් තිබෙනවා. අලුත් අවුරුද්දේ නව සඳ බලමින් පුණ්‍ය කටයුතු ආරම්භ කරන්නට මත්තෙන් සඳ දිහා බලලා, අලුත් අවුරුදු සමරන්නට කලින් සඳ දිහා බලලා මේ විවිධ විධි ක්‍රම ඔස්සේ මේ කටයුතු සිද්ධ වෙනවා. දැන් සඳ දිහා බැලීමේදී අපිට අර්ථකථනයක් සපය ගන්න පුළුවන් අපේ සඳත් එක්ක සම්බන්ධ වෙන, සඳ මඩලත් එක්ක සම්බන්ධ වෙන විවිධ බෞද්ධ සාහිත්‍යමය ಜಾති, සංස්කෘතිමය ಜಾති අපිට ඕන තරම් තියෙනවා. දැන් එකක් තමයි සඳ දිහා බලපුවහම අපිට මතක් වෙන්නේ සස ජාතකය. සස ජාතකයේනේ මතක් වෙන්නේ හාවෙක් වෙලා අපේ බෝධිසත්වයන් වහන්සේ ඉපදිලා ඉන්නකොට බෝධිසත්වයන් වහන්සේට සිතුවිල්ලක් පහළ වෙනවා. සිල් සමාදන් වෙලා ඉන්න වෙලාවක තව වඳුරෙක් ඉන්නවා, මස්කාවෙක් කියලා සතෙක් ඉන්නවා. මේ මිත්‍රයොත් එක්ක කැලේක ඉන්නකොට දන් දෙන්න ඕන කියලා සිතුවිල්ලක් පහළ වෙනවා. එතකොට වඳුරත් මස්කාවා කියන සත්වයාත් ඒ නරියා ඉන්නවා. තව මේ සත්වයෝ ඒ දන් දීම Tamanට පුළුවන් විදිහට සිද්ධ කරපුවාම ඊට පස්සේ බෝධිසත්වයන් වහන්සේ හාවෙක් වෙලා ඉන්නේ. හාවෙක් වෙලා ඉන්නකොට සක්‍රයා එනවා මේ කට්ටියගේ දාන පාරමිතාව පරීක්ෂා කරන්න. ආපු වෙලාවක හාව මොකද්ද සිද්ධ කරේ? ගිනි ගොඩකට පැනලා තමන්ගේ ජීවිතය පරිත්‍යාග කරලා හෝ මේ මිනිස්යාට ආහාරයක් වෙන්න ඕන කියලා කල්පනා කරලා වෙස්වලාගෙන ආපු සක්‍රයාට ආහාරයක් වෙන්න යන වෙලාවේ සක්‍රයා හාව අතින් අරගෙන ගිහිල්ලා හඳේ ඇඳ කියනවනේ හාව.
දැන් මේක විද්‍යාවට ගැලපෙන්නේ නැති බව ඇත්ත. මේක විද්‍යාවත් එක්ක සසඳන්න බැරි බවත් ඇත්ත. මේ කතාව. ඊට පස්සේ හඳේ හාවෙක් ඇඳපු කතාව මිනිස්සුන්ට පිළිගන්න අදහසක් නැති බවත් ඇත්ත. හැබැයි අපිට මේ ජාතක කතාවත් එක්ක හඳ දිහා බලපුවාම සංකල්පයක් එහෙම නැත්නම් අර්ථකථනයක් හදාගන්න පුළුවන් අලුත් අවුරුද්දේ. හඳ දිහා බලලා අපේ ජීවිතේ අනුන්ට වැඩ සහිත එහෙම නැත්නම් අනුන්ට පරෝපකාරයේ පිණිස හේතු වෙන කෙනෙක් විදිහට අද මේ ආරම්භ කරන නවසඳ බලලා ආරම්භ කරන අලුත් අවුරුදු උදාව සංකල්පය මේ ගමනාන්තය මම අනුන්ට යහපත පිණිස එදා හාවා හඳේ යන්දා වගේ සමාජයේ නොමකැන විදිහට නම ඇදී තියෙන්න. මගේ ජීවිත ප්‍රවෘත්තිය පවත්වනවා කියන එක මිනිස්සුන්ට හිතන්න පුළුවන් සංකල්පයක් නෙමෙයි. එහෙම අර්ථකථනයක් අපි මේ දේවලුත් එක හදා ගන්න වෙනවා. ඒක වැරද්දක් නෙවෙයි අර්ථකථන ගොඩනැගීම, අර්ථකථන හැදීම බෞද්ධ සංස්කෘතියට ගැලපෙන විදිහටත් ඒ වගේම මේ යන සංස්කෘතික අංගයන්ට ගැලපෙන විදිහටත් අපිට හදන්න පුළුවන්. ගොඩනගන්න පුළුවන්. එතකොට හඳ දිහා බලපුවාම අපිට සසජාතකයේ මතක් වෙනවා නම් සසජාතකයේ කියන්නේ භාග්‍යතුන් වහන්සේගේ බෝසත් අවදියේ දාන පාරමිතාව. ඒ කියන්නේ අනුන්ට හිත පිනිස්ස කැපවිච්ච විදිහ, අන් අයට යහපත සලසපු විදිහ. එතනදී හඳේ ඉන්නේ ඇත්තටම හාවද කියලා හොයනවට වැඩිය. එහෙම නැත්නම් සක්‍රයාට හඳේ හාවෙක් අඳින්න පුළුවන්ද කියලා හිතනවටත් වැඩිය ඒකෙන් දෙන පණිවිඩය, ඒකෙන් ලබලා දෙන අර්ථකථනය තේරුම් අරගත්තොත් නවසඳ බැලීම වනාහි අපේ මනස, අපේ සිත අනුන්ට වැඩ පිණිස, අනුන්ට යහපත පිණිස කැප කරන්නක් බවට පත් කරගන්න පුළුවන් නම් කොච්චර එකක්ද? ඒක වටිනවා. තව නැකත් චාරිත්‍රයක්. එකක් තමයි අලුත් අවුරුදු උදාව. දැන් ওই නව ප්‍රවේශය කියන එක එහෙම නැත්නම් අලුතින් ජීවිතේ පටන් ගන්නවා කියන එක බුදුහාමුදුරුවන්ගේ දේශනාවලත් තියෙන එකක්. දැන් බොහෝ ශ්‍රාවකයන්ට දේශනා කරපු දේශනාවන් වලදී හම්බ වෙනවා මේ අලුතින් ජීවිතේ පටන් ගන්නට උන්වහන්සේ ලබලා දෙන උත්තේජන සම්බන්ධව. දැන් එක ගාතාවක් තිබෙනවා යෝච පුබ්බේ පමජ්ජිත්වා පච්චාසෝ නප්ප මජ්ජති සෝ ඉමං ලෝකං පබහසේති අබ්බහ මුත්තෝව චන්දිමා කියලා. මේක හරි ලස්සන ගාතාවක්. මේක කියනවා යම් කිසි කෙනෙක් අතීතේ ප්‍රමාද වෙලා විවිධ හේතු මත ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාදයටපත් වෙලා පච්චාසෝ නප්ප මජ්ජති. එයා පස්සේ ප්‍රමාද වෙන්නේ නැහැ. එයා හොඳ කෙනෙක් බවට පත් වෙනවා. සෝ ඉමං ලෝකං පබහසේති අබ්බා මුත්තෝව චන්දිමා. යා මේ ලෝකය වලාකුලින් මිදුණු සඳක් ලෝකේ බබලන්නා සේ බබලනවා කියලා කියනවා. එතකොට මේ අලුත් අවුරුද්දත් එක්ක නව වසරක්, අලුත් වසරක් සම්මුතිව ගැඹුරු අර්ථයෙන් කාලය සහ අවකාශය කියන එක සම්බන්ධව විවාදයක් තිබෙනවා. කාලයකුත් අවකාශයකුත් මේ ලෝකේ නැති බව මිනිසුන්ට එහෙම නැත්නම් විචාරකයන්ට හසු වෙනවා. හැබැයි සම්මුතිව ගිය වසරට වැඩිය ඒ තිබුණු වැරදි හදාගෙන ඒ ප්‍රමාදයන් දුරු කරගෙන අප්‍රමාදීව ජීවිතය ගත කරන්නට මේ අලුත් අවුරුද්ද උපනිශ්‍රේ කරගන්න පුළුවන් බුදුදහමත් එක්ක. තව එකක් තිබෙනවා වැඩැල්ලීම, ආහාර අනුභවය. දැන් මේවා දිහා බලනකොට මේ මිනිස්සුන්ගේ ජීවන අවශ්‍යතා මේවා. මොකද බුදුහාමුදුරුවන්ගේ දේශනාවක් තිබෙනවානේ, ධර්ම සාහිත්‍ය එනවානේ සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියලා. හැම සත්‍යයක්ම රඳා පවතින්නේ යැපෙන්නේ ආහාරය මත.
ඊට පස්සේ කිව්වා jigacchā parama roga කියලා. වැළඳෙන රෝග වලින් බරපතල රෝගයක් තමයි බඩගින්න. ඒ හින්දා අලුත් අවුරුද්දත් එක්ක තමන්ගේ ජීවිතයේ ඒ ආහාර සම්පාදනය කර ගැනීම සිද්ධ කරනකොට ආහාර සංකල්පය ආහාර සුරක්ෂිත කිරීම ඒ වගේම තමයි ආහාර සංරක්ෂණය විනාශ නොකිරීම කියන කාරණාත් එක්ක බද්ධ වෙලා ඒ කටයුතු සිද්ධ කරන්න පුළුවන්. ඒක හරි වටින එකක්. මොකද ලෝකේ දවසකට දහස් ගාණක් මිනිස්සු මැරිලා යනවා කන්ට නැතුව රටවල් වල. ඒ වගේම තමයි විවිධ සාගතයන් වලට හවුසු වෙලා මිනිසුන්ට වතුර නැතුව ඊට පස්සේ ආහාර නැතුව මියදෙන ප්‍රමාණය දිනෙන් දින ඉහළ යනවා. ඒ නිසා ආහාර අනුභව කරන නැකතේදී බුදුහාමුදුරුවන්ගේ ආහාර පිළිබඳව දක්වලා තිබෙන සංකල්ප ජීවිතයට එකතු කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අනිත් එක ගනුදෙනු කරන නැකතක් තිබෙනවා. ගනුදෙනු කිරීම කියන එක මිනිස්සයා උපතේ සිට විපත දක්වා සිද්ධ කරන වැඩක් නේ. කනවා බොනවා වගේම තමයි ඒකත්. ගනුදෙනු කිරීම. ඉතින් බුදුහාමුදුරන්ගේ සංකල්ප තියෙනවා ගනුදෙනු කරනකොට ව්‍යාපාර කරනකොට මුදල් පරිහරණය කරනකොට කාමභෝගී ගිහි පිරිස් කොහොමද ඒවා සිද්ධ කරන්න ඕනේ කියලා ඔබ දන්න ප්‍රකට පාඩයක්. ඒකේන භෝගේ බුඤ්ජය දිහි කම්මං පයෝජේ චතුත්තංච නිදහපෙය්‍ය අපදාසු භවිස්සති. උදාහරණයක් ගත්තොත් රුපියල් 100ක් උපයනවා නම් කොටස් 4කට බෙදලා ඒ කේන භෝගේ බුඤ්ජය එක කොටසකින් ආහාර අනුභවය සිද්ධ කරන්න කියනවා. දිහි කම්මං පයෝජේ කොටස් දෙකක් භාවිතා කරන්න කියනවා කර්මාන්ත සහ එදිනදා ප්‍රායෝගික වියදම් පිණිස. චතුත්තංච නිදහපෙය්‍ය හතරවෙනි කොටස නිදහම් කරලා තියන්න කියනවා. ඇයි? ආපදාසෝ භවිස්සති කරදර වෙන්න පුළුවන්. මේ ගනුදෙනු කරන වෙලාවන් වලදී මිනිස්සුන්ට මේ බෞද්ධ ඉගැන්වීම් වල එන මේ සංකල්ප අතිශයින් ඉහළ වශයෙන් භාවිතා කරන්න හැකියාවක් ශක්‍යතාවයක් තියෙනවා. පුළුවන්. ඒ වගේම තව නැකතක් හිස තෙල් ගෑම. එකත් වටින එක. හිස තෙල් ගෑමෙන් උගන්වනවා බුදුදහමත් එක්ක ගලපලා බැලුවොත් හිසේ තෙල් ටිකක් දාන්නේ මිනිස්සුયો නිරෝගී සම්පත ප්‍රාර්ථනා කරමින්නේ. ආරෝග්‍ය පරමාලාභ නිරෝගීකම අපේ උතුම් සම්පත. මේ වසර පුරාම මෙතනින් ඉදිරියටත් නිදුක් නිරෝගීව කටයුතු කරන්නට මේක ආශිර්වාදයක් වේවා කියන ඒ ප්‍රාර්ථනාව මිනිසුන්ගේ හිතවල තියාගෙන තමයි හිසට තෙල් ටිකක් දාගන්නේ. ඒක සිද්ධ කරන්නේ විවිධ චාරිත්‍ර ක්‍රම විධි වලට අනුව වෙන්න පුළුවන්. හැබැයි හිතේ තියෙන එකම ප්‍රාර්ථනාවක් ඔළුවට තෙල් ටිකක් දාගන්න, හිසට තෙල් ටිකක් දාගන්න, හිස පිරිමැද ගන්න කෙනෙක් කොයි වෙලේකවත් Taman ලෙඩෙක් රෝගියෙක් වේවා කියලා පතන්නේ නැහැ. ඒ වගේ මේ කටයුත්ත සිද්ධ කරන්නේ gedara වැඩිහිටියෙක් නම් එයා හැමදිනාටම හිසේ තෙල් ටික ගානකොට gedara ඉන්න නැකතට ප්‍රාර්ථනාවක් සිද්ධ කරනවා මෛත්‍රී සහගතව. එතන මෛත්‍රී සිතුවිල්ල තියෙනවා. මොකද්ද? මේ හැම දිනාම මගේ නිවසේ ඉන්න මේ හිස තෙල් ගා ගන්න හැම දිනාටම නිදුක් බව ලැබේවා කියන පැතුම තිබෙනවානේ, ප්‍රාර්ථනාව තිබෙනවානේ. ඉතින් ඒ නිසා අලුත් අවුරුදු සංකල්පය ඔබේ ජීවිතය තුළ බුදුදහමත් එක්ක ඒකාංගික කරගන්නට සමානුපාතිකව ගමන් කරන්න පුළුවන්කමක් තියෙන සංකල්පයක්. ඉතින් ඒ නිසා ඒ සංකල්පය බුදුදහමත් එක්ක කටයුතු කරමින් ආලෝකමත් කරගෙන නව අර්ථකථන සංකල්ප සහිතව නව චින්තනයක් ඔස්සේ ඉදිරියට පවත්වාගෙන යන්නට මේ උදා වූ අලුත් අවුරුද්දේ ඔබ හැමදෙනාටම හැකියාව ලැබේවා. බතින් බුලතින් සාරවත් වෙච්ච, සෞභාග්‍යමත් වෙච්ච
ඒ වගේම නිදුක් නිරෝගී සම්පන්නිය දියුණු වෙච්ච සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සුබ දිනයක් වේවා. සම්මා සම්බුදු සරණයි.